සුබ දවසක් වේවා යාළුවනේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ business studies with CCB official YouTube channel එකත් එක්ක. මුලින්ම කියනවා ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා එතකොට වීඩියෝ සම්බන්ධ අලුත් notification ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ පාරිභෝගික ආරක්ෂණයට අදාළ ඉතුරු කොටස. ඒ කියන්නේ volume දෙක තමයි අපි කතා කරන්න යන්නේ. ඒ යටතේ පාරිභෝගික ආරක්ෂණය සඳහා ක්‍රියාත්මක රාජ්‍ය ආයතනවල කාර්යභාරයේ ක්‍රියාකාරීත්වය තමයි සලකලා බලන්න යන්නේ මේ වීඩියෝ එක හරහා. දැන් බලමු පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ආයතන අපි ආකාර දෙකකින් දක්වලා තියෙනවා. තමයි පාරිභෝගික ආරක්ෂණය සඳහා ක්‍රියාත්මක විදේශීය ආයතන, ඒ වගේම පාරිභෝගික ආරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රාජ්‍ය ආයතන මොනවද කියනවා. විදේශීය ආයතන වල අපි ගන්නවා ප්‍රධානම එක තමයි පාරිභෝගික ජාත්‍යන්තර කන්සියුමර් ඉන්ටර්නැෂනල්, ඒ වගේම අන්තර්ජාතික ප්‍රමිත සංවිධාන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් අපි ISO කියලා කියනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධාන UNA. ඒ වගේම ශ්‍රී ලංකාවේ තුල ක්‍රියාත්මක රාජ්‍ය ආයතන විදිහට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ඒ වගේම මිනුම් ඒක හා සේවා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ඒ වගේම සෞඛ්‍ය සේවා වෛද්‍ය කාර්යාලය, නිලධාරී කාර්යාලය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේ ආයතන දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කවුද කියන්නේ. මොකක්ද කියන එක ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. Consumer Affairs Authority. ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක ප්‍රධානම ආයතනය තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. අපි දන්නවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ක්‍රියාත්මක කරන්නේ මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කියන එක අපි ඉස්සලා කතා කරා. ඊට පස්සේ දැන් අපි බලමු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අරමුණු මොනවාද? අරමුණු අතර පාරිභෝගිකයාගේ ජීවිත හා දේපල වලට උපද්දව සිදු නොවන භාණ්ඩ හා අලවිය හා සේවා සපයන්න මට හිරිව ඔවුන් ආරක්ෂා කරන එක, ඒ වගේම අසාධාරණ වෙළඳපිළිවෙත්, සීමිත වෙළඳපිළිවෙත් වෙළඳා විසින් සිදු කරන යම් ආකාරයක පාරිභෝගික සූරකෑම් වලට සහනයක් දෙන එක, ඒ වගේම ඇකි සෑම වෙලාවකම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවා මිලට ගන්න ප්‍රමාණවත් ප්‍රවේශයක් ලබා දීම සහජීකරණ එක, ඒ වගේම අසාධාරණ වෙළඳ පිළිවෙත් වලින් පාරිභෝගිකය ආරක්ෂා කරන එක, ඒ වගේම පාරිභෝගික අයිතිවාසිකම් වල නිසි සැලකිල්ලක් දැක්වන එක සහජීකරණ වගේ කාරණා තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අරමුණු. ඉතින් ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. අපි දැන් බලමු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයන් මොනවද කියලා. කාර්යයන් රාශියක් තියෙනවා. ඒකෙන් ඔයාලා කිහිපයක් මතක තියාගන්න. ඒ අතර ව්‍යවසායන් අතර සීමාකාරී ගිවිසුම් පාලනය කිරීම හා ඉවත් කරන එක, ඒ වගේම තරඟ විරෝධී චර්යා ආධිපත්‍ය තත්ත්ව අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කරන එක, ඒ වගේම තරගකාරීත්වයට තියෙන අවහිරතා නැති කරන එක, ඒ වගේම භාණ්ඩ හා සේවාවන් සපයන ස්ථානයන් අතර ඵලදායී තරගකාරීත්වය පවත්වා ගන්නවා වගේම ඒ සඳහා ප්‍රවර්ධනයන් සිදු කරන එක, ඒ වගේම පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධතා ප්‍රවර්ධනය කරනවා වගේම ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියා කරන එක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යයන් විදිහට අපි දක්වන්න පුළුවන්. මේ පාරිභෝගික අධිකාරියේ ලාංඡනයත් ඔයාලට දකින්න පුළුවන් මේ වීඩියෝ එක හරහා. ඊට පස්සේ බලමු පාරිභෝගික අධිකාරියට ලැබිලා තියෙන බලතල මොනවද කියන බලතල රාශියක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම කිහිපයක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒ අතර පරීක්ෂණ කටයුතු කරද්දී අධිකාරිය වෙත දිසාධිකරණ බලතල තියෙනවා. ඒ වගේම භාණ්ඩ ලේබල් කරන්නේ, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකුණන්න, නිෂ්පාදන ක්‍රියාවලියේදී පාරිභෝගික ආරක්ෂාව ඇති කිරීමට අවශ්‍ය කටයුතු සලසන එක, ඒ වගේම අධිකාරිය විසින් ලැබෙන හරි පැමිණිල්ලක් ආශ්‍රයෙන් ඒකාකාරී නො අනිකුත් තරග විරෝධී චර්යාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන එකත්, ඒ වගේම භාණ්ඩ හා සේවාවල ගුණාත්මක තත්ත්වය තහවුරු කරන ක්‍රියාමාර්ග ගන්නවා වගේ බලතල රාශියක් තියෙනවා. ඉතින් ඔයාලා ඒකෙන් කිහිපයක් ඔයාලගේ මතකේ රඳව ගන්න. ඊට පස්සේ පාරිභෝගික කටයුතු කරන අධිකාරියේ ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. එතනදී අධිකාරිය විසින් නියම කළ තියෙන ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, විකිණීම කිරීම වැනි කාරණා තුල නාස්තිය අවම වෙලා ලාභය වර්ධනය වෙනවා. ඒ වගේම පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යොමු වීම නිසා පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම වෙළඳ විසමාචාර වලින් වැළකීලා කටයුතු කිරීම හරහා ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් මූණ දෙන වෙන නෛතික තත්ත්වයන් අවම වෙනවා. ව්‍යාපාර අතර තියෙන අනවශ්‍ය තරංගය අවම වෙනවා. ඒ වගේම ඒකාධිකාරී තත්ත්වයක් වෙළඳපොළ ඇති වෙන්නේ නැතුව සාධාරණව වෙළඳපොළ තුල තරඟ කරන්න හැකියාව උදා වෙනවා. ඒ කියන කාරණා තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ව්‍යාපාර වලට වැදගත් වෙන කියන එක අපි දැන් කතා කරේ. දැන් බලමු පාරිභෝගික අධිකාරියේ මූලික කාර්යයක් විදිහට පාරිභෝගික ආරක්ෂාව, සෞඛ්‍ය, අයිතිවාසිකම් හා යුතුකම් සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දීම දැක් ගන්න පුළුවන්. ඒ යටතේ තියෙන පාරිභෝගික කටයුතු අධිකාරියේ කාර්යයන් ඉස්සලා අපි කතා කරේ වෙන කාර්යයන් වශයෙන් මේක සාමාන්‍යයෙන් ක්‍රියා කියන්නේ අපි කියනවා
අපි දකින්න පුළුවන් කාර්යයන් විදිහට අපි දක්වලා තියෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන පරිසරය තුළ මේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී ක්‍රියාකාරීත්වය පෙන්눔 කරන කාරණා ටික තමයි මේ තියෙන්නේ. තමයි පාරිභෝගික උළෙල් ලෙවල් සංවිධානය කරන එක, පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන එක, අන්තර් පාසල් චිත්‍ර රචනා හා නාට්‍ය තරඟ පවත්වන එක, ඒ වගේම දිවයින සියලුම පාසල් සිසුන් අතර දැනුම මිනුම් තරඟ පවත්වන එක, ඒ වගේම ජනමාධ්‍ය හරහා දැනුම බෙදලා දෙන එක. ඒ හැම කාරණයකින්ම පාරිභෝගික අධිකාරිය බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාට පාරිභෝගික ආරක්ෂණය තහවුරු කරන එක. ඊට පස්සේ අපි යම් පාරිභෝගික කටයුතු අධිකාරිය වගේම පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවක් කියලා එකකුත් තියෙනවා. කන්සියුමර් ඇෆෙයාර් කවුන්සිල් කියලා. ඒ තමයි එයින් අදහස් කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ස්ථාපිත කරලා තියෙන පුද්ගල සභාවක් එහෙම නැත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාවක් විදිහට. මේකේ තියෙන මේ සභාවේ කාර්යයන් විදිහට දක්වලා තියෙනවා තරඟ විරෝධී චර්යාවන් පිළිබඳ අධිකාරිය පවරන විමර්ශන වල නිරත වෙන එක. ඒ වගේම සභාව වෙත යොමු වන පාරිභෝගික පැමිණිලි විභාග කරනවා කියන එක. ඊට පස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කියන එක අපි කතා කරමු. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ තියෙන වැරදි තියෙනවා. එතනදී වෙළෙන්දෙක් විසින් තමා සන්තකයේ තියෙන භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම මේක වැරදක්. ඒ වගේම නියමයන් කරන ලද මිලකට හරි ලකුණු කරන ලද මිලකට වඩා වැඩි මිලකට භාණ්ඩ විකුණන හරි වික්‍රීම සඳහා ඉදිරිපත් කරන එකත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ තියෙන වැරද්දක් කියලා අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම වෙළෙන්දෙකු සමාජාන්තකයේ තියෙන භාණ්ඩ නොමැති බව කියා සිටීම හරි කොන්දේසි වලට යටත්ව භාණ්ඩ විකුණීමට ක්‍රියා කරන එක. ඒ වගේම වෙළෙන්දෙකු විසින් තමා සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයකින් භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කරනවා. ඒ වගේ පාරිභෝගික අධිකාරිය යටතේ විවිධ අධිකාරිය පනතේ දක්වලා තියෙන වැරදි තියෙනවා. ඒ වැරදි සිදු කරන අවස්ථාවක පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් වෙලා විවිධ වැටලීම් කරලා අදාළ පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීම අපි පෝර්ති පුවත්පත් දකිද්දී අපිට දකින්න පුළුවන් ඒ වගේ අවස්ථාවක්. දැන් බලමු පාරිභෝගික පනත යටතේ වෙළඳුන් විසින් පිළිපදින්න ඕන නියමයන්. ඒ තමයි විකිණීමට තබලා තියෙන භාණ්ඩ විකුණන එක ප්‍රතික්ෂේප කරන්න බෑ කවර වෙළෙන්දෙකුටවත්. ඒ වගේම භාණ්ඩ තමා සන්තකයේ තබාගෙන නොමැති බව කියා සිටීමේ වැළකීම. ඒ වගේම සෑම වෙළෙන්දෙකු විසින්ම ගැරුම්කරු ඉල්ලා සිටින අවස්ථාවක කුයිතාංශයක් ඉදිරිපත් කරන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම පාරිභෝගිකයාගේ දැනගැනීම පිණිස වෙළඳ ආයතන තුළ භාණ්ඩවල උපරිම සිල්ලර මිල, තොග මිල දැක්වෙන මිල ලැයිස්තුවක් ප්‍රදර්ශනය කරන්න ඕන. ඒ වගේම භාණ්ඩ විකිණීමේදී මිල නොපමාව ගෙවිය යුතු කියන කොන්දේසි හැරෙන වෙනත් කොන්දේසි ඉදිරිපත් කරන්න බෑ. ඒ කියන්නේ අපි කියන කඩේ දකින්න අපි ණයට භාණ්ඩ ඉල්ලලා තරහ නොවෙන්න කියලා ඒ වගේ ඒ ප්‍රකාශයෙන් අදහස් කරන්නේ අපි භාණ්ඩ මිලදී ගන්නවා නම් කිසිම පමාවකින් තොරව මිල අදාළ මුදල ගෙවන්න ඕන. ඒක තමයි වෙළෙන්දෙකුත් තියෙන එකම කොන්දේසි. ඒ ඇරෙන්නේ වෙනත් කොන්දේසි භාණ්ඩ විකිණීමේදී කිසිම වෙළෙන්දෙකුට සිදු කරන්න බෑ. ඒක තමයි ඒක අදහස් කරන්නේ. දැන් අපි බලමු අපි කතා කරා කුයිතාංශයක් ඉල්ලන වෙලාවක ඒක ලබා දෙන්න ඕන කියලා. කුයිතාංශයක මොනවද තියෙන්නේ? තමයි විකිණීම සිදු කළ දිනේ, ඒකක සංඛ්‍යාව, ගනුදෙනුවේ වටිනාකම, ගනුදෙනුවේ ස්වභාවය, කුයිතාංශයක් ඇතුළත් කළ යුතු බව වෙනත් නීතියකින් නියම කරපු කරුණු. ඊළඟ භාණ්ඩයක අපි දකිනවා ලේබලයක්. ලේබල් එක ඇතුළත් වෙන්න ඕන තොරතුරු විදිහට අපි කියනවා නිෂ්පාදනය කරපු දිනේ, කල්ලිකුත් වෙන දිනේ, ඒ වගේම ප්‍රමාණය, කාණ්ඩ අංකය, උපරිම සිල්ලර මිල, ඒ කියන එක ලේබල් එක ඇතුළත් වෙන්න ඕන තොරතුරු විදිහට අපි දක්වන්න පුළුවන්. අපි කතා කරා ප්‍රධාන ආයතනයක් විදිහට පාරිභෝගික කටයුතු අධිකාරිය, ඊළඟ පාරිභෝගික කටයුතු සභාව කතා කරා. ඒ ඊට පස්සේ කතා කරන්න පුළුවන් වෙන තව සුවිශේෂී ආයතනයක් තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. අපි කියනවා ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් කියලා. ඉතින් ඒ ආයතනයේ ප්‍රමිති ආයතනයේ අරමුණු විදිහට දක්වන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලිය හා සැකසීම පිළිබඳ ජාතික හා අන්තර්ජාතික පදනමත ප්‍රමිති පිළියෙල කරන එකත්, ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලන කටයුතු සඳහා පර්යේෂණ පහසුකම් සපයන එකත්, ප්‍රමිති සහතික ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක කරන එකත්, ජාත්‍යන්තර ප්‍රමිති ආයතන හා ඒ සමාන කටයුතු වල යෙදෙන සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියා කරන එකත්, රසායනාගාර හා පුස්තකාල සේවා පිහිටුවල යෙද පහසුකම් සපයන එකත්, ඒ වගේම දේශීය නිෂ්පාදිත වගේම ආනයනය කරන ලද භාණ්ඩවල ප්‍රමිතීන් අනුකූලද කියන එක පරීක්ෂා කරන එකත් ප්‍රමිති ආයතනයේ අරමුණක්. ඒ වගේ අරමුණු රාශියක් ප්‍රමිති ආයතනයේ තියෙනවා. ඉතින් ඔයාලා ඒක ඔයාලගේ දැනුමට ලබා ගන්න. ඊට පස්සේ ප්‍රමිති ආයතනයේ කාර්යයන් විදිහට අපි දක්වන්න පුළුවන් ප්‍රමිති පිළියෙල කරන එක, ප්‍රමිති ක්‍රියාත්මක කරන එක, ඒ වගේම ISO ඒ කියන්නේ අන්තර්ජාතික ප්‍රමිතින් ක්‍රියාත්මක කරන එක, ඒ වගේම පුස්තකාල සේවා, විදේශ ප්‍රමිති අලවිය හා තොරතුරු සේවා, උපකරණ ක්‍රමාංකන සේවාවන්, ඒ වගේම පාරිභෝගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම, ඒ වගේම තත්ත්ව පද්ධති වල අන්තර්ජාතික ප්‍රමිතින් ක්‍රියාත්මක කිරීම, විවිධ පුහුණු පාඨමාලා සංවිධානය කිරීම, ඒ වගේ විවිධ කාර්යයන් රාශියක් මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සිදු කරනවා. දැන් බලමු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ
කොහොමද ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ. දැන් අපි කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කොහොමද ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ කියලා. එතනදී SLS ලකුණු සහිත නිෂ්පාදිත අලෙවි කිරීම තුළ තරහකාරීත්වය සාර්ථක වන මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම SLS ලකුණු නොමැති නිෂ්පාදන ආයතන අභිබවා ගිහිල්ලා වාසිදායක තත්ත්වයන් ලබා ගන්න පුළුවන්. පාරිභෝගික පැමිණිලි අවම වෙනවා. ඒ වගේම රාජ්‍යාංශ SLS ලකුණු සහිත භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රමුඛත්වයක් දෙන බැවින් වෙළඳපොළ කොටස පුළුල් කර ගන්න පුළුවන් ව්‍යාපාරිකයට. ඒ වගේම විදේශ සහතික ලකුණු ලබා ගැනීම හරහා විදේශ වෙළඳපොළේදී සාර්ථක වෙන්න ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. ඒ වගේම ප්‍රමිතීන් තුළ පාරිභෝගික අවශ්‍යතා හා නෛතික අවශ්‍යතා ඇතුළත් වීම හරහා නිෂ්පාදන පිළිබඳව පිළිගත හැකි මට්ටම ඉහළ යනවා. නිෂ්පාදිතයට විශ්වාසනීයත්වයක් ගොඩ නැගෙනවා. ඒ වගේම නාස්තිය අවම වෙලා ඵලදායීතාවය වර්ධනය වෙනවා. ඒ වගේම ව්‍යාපාර ආයතනයේ ප්‍රතිරූපය වර්ධනය වෙනවා වගේම සේවකයන්ගේ චිත්ත ධෛර්යයත් වර්ධනය වෙන්න මේක හේතු වෙනවා. ඉතින් ඔය මේ කතා කරපු දේවල් ඔයාලගේ මතකේ රඳව ගන්න හොඳට මතක තියාගන්න. ඒ වගේම දැන් අපි ප්‍රමිතියක් කියන්නේ මොකද්ද? ප්‍රමිතිකරණය කියන්නේ මොකද්ද? ප්‍රමිතියක් ස්ටෑන්ඩ් ප්‍රමිතියක් කියලා කියන්නේ නිෂ්පාදනයේ වෙළඳාමේ වගේම පරිභෝජනයේ උපරිම කාර්යක්ෂමතාවය වෙනුවෙන් විද්‍යාවේ තාක්ෂණයේ වගේම පළපුරුද්දේ ප්‍රතිඵල එකතු කරලා අදාළ සියලු අංශවල එකගතත්වයෙන් පිළියෙල කරලා තියෙන අන්තර්ජාතිකව කලාපීයව හරි ජාතික මට්ටමේ පිළිගත් ආයතනයක් මහජනයා වෙත නිකුත් කරන තාක්ෂණික පිරිවිතරයක්. මතක තියාගන්න ප්‍රමිතියක් කියලා කියන්නේ තාක්ෂණික පිරිවිතරයක්. ඒ තාක්ෂණික පිරිවිතරේ අන්තර්ජාතිකව කලාපීය හරි ජාතික මට්ටමේ පිළිගත් ආයතනයක් විසින් තමයි මහජනයා නිකුත් කරන්නේ. එතනදී විද්‍යාවේ තාක්ෂණයේ වගේම පළපුරුද්ද එකතු කරලා තමයි මේ පිරිවිතරේ මේ තාක්ෂණික පිරිවිතරේ පිළියෙල කරන්නේ. ඉතින් ප්‍රමිතියක් කියන අදහස් කරන්නේ ඒක. ප්‍රමිතිකරණය කියලා කියන්නේ ප්‍රමිති සකස් කිරීම, ප්‍රමිති ඉදිරිපත් කිරීම වගේ ප්‍රමිති ක්‍රියාත්මක කිරීම තමයි ප්‍රමිතිකරණය කියන එක අදහස් කරන්නේ. එහෙනම් ප්‍රමිතිකරණය කළ තුල කාරණා තුන අන්තර්ගත වෙනවා. එතනදී ප්‍රමිති සකස් කිරීම, ප්‍රමිති ඉදිරිපත් කිරීම, ඒ වගේම ප්‍රමිති ක්‍රියාත්මක කිරීම එක දක්වන්න පුළුවන්. ප්‍රමිතිකරණයේ අරමුණු අතර පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම, පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, සමස්ත ආර්ථිකය වර්ධනය කරන එක, ඒ වගේම සංදේශනය වර්ධනය, නැත්නම් sannivedanaye වර්ධනය කියන එක ප්‍රමිතිකරණයේ අරමුණු විදිහට අපිට දක්වන්න පුළුවන්. දැන් බලමු ප්‍රමිතිකරණයේ ප්‍රතිලාභ. නාස්තිය ආම වෙනවා. ඒ වගේම ගෙවන මිලට සාධාරණ වටිනාකම ලබා දෙනවා. ඉහළ පිළිගැනීමක් ලබා දෙනවා. පාරිභෝගික ජීවන තත්ත්වය උසස් වෙනවා. ඒ වගේ කාරණා ප්‍රමිතිකරණයේ ප්‍රතිලාභ විදිහට අපි දක්වන්න පුළුවන්. දැන් බලමු ප්‍රමිතිකරණයේ නැත්තම් ප්‍රමිති මට්ටම් කියන්නේ මොනවද? මේක හරි වැදගත්. මේක ඔයාලගේ මතකේ රඳවා ගන්න. ඔක විභාගයට ඔයාලට වැදගත් වෙනවා. එතනදී පුද්ගලික මට්ටමේ ප්‍රමිතිය. ඒ කියන්නේ පුද්ගලයෙකු විසින් සාමාන්‍ය පිළිපදින ප්‍රමිතියක්. උදාහරණයක් විදිහට පුද්ගල කාලසටහන, ආහාර පුද්ගලයාගේ ආහාර රටාව වගේ ඒවා දක්වන්න පුළුවන්. ආයතන මට්ටමේ ප්‍රමිති කියලා කියන ආයතනිකව ගොඩනගලා තියෙන ප්‍රමිතිය. උදාහරණයක් විදිහට ආයතනික කාලසටහනකට අනුව කටයුතු කරන එක, ඒ වගේම ආයතනික වැඩ ලැයිස්තුව දක්වන්න පුළුවන්. ඊට පස්සේ කර්මාන්ත එහෙම නැත්නම් සංගම් මට්ටම් ප්‍රමිති කියන එක අදහස් කරන එක සමස්ත ආයතන රාශියක් එකතු වෙලා ගොඩනගලා තියෙන ප්‍රමිති. ඊට පස්සේ ජාතික මට්ටමේ ප්‍රමිති කියලා කියන්නේ උදාහරණයක් විදිහට රටක් තුල රටක් මට්ටමින් ගොඩනගලා තියෙන ජාතිය මට්ටමින් ගොඩනගලා තියෙන ප්‍රමිති. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති SLS. ඉතින් SLS ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාව තුළ විතරයි. ඉතින් ඒ ජාතික මට්ටමේ ප්‍රමිති. කලාපීය මට්ටමේ ප්‍රමිති විදිහට යුරෝපා සංගමයේ ප්‍රමිති, සාක් සංවිධානයේ ප්‍රමිති විදිහට උදාහරණ දක්වනවා. ඒ කියන්නේ රටවල් කීපයක් තුලින් ගොඩනගලා තියෙන කලාපයක්. අපේ කලාපයක් විදිහට දකුණු ආසියාව ගන්න පුළුවන්. ඒ දකුණු ආසියාව තුළ ගොඩනගිච්ච ප්‍රමිතියක් විදිහට තමයි සාක් සංවිධානයේ ප්‍රමිති දක්වන්නේ. ඒ වගේම යුරෝපීය කලාපය තුළ ගොඩනගිච්ච ප්‍රමිතියක් විදිහට යුරෝපා සංගම ප්‍රමිති දක්වන්න පුළුවන්. ඊට පස්සේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිති කියලා කියන්නේ මුළු ලෝකයටම බලාත්මක වන ප්‍රමිතීන්. එතනදී අන්තර්ජාතික සංවිධානයේ ප්‍රමිති සංවිධානයේ ප්‍රමිතිය කියන්නේ ISO සහතිකය කියන එක අපිට දක්වන්න පුළුවන්. ඉතින් මේ මට්ටම් හරි අනුපිළිවෙලට ඔයාලා මතක තියාගන්න. දැන් කතා කරමු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති ක්‍රියාත්මක කරන ආකාරය. ඒක තමයි එයින් අදහස් කරන්නේ ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන් කියලා කියන්නේ යම් නිෂ්පාදකයෙකු සිය කැමැත්තෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතින් අනුගමනය කිරීම ක්‍රියා කිරීම. ඊට පස්සේ SLS ලාංඡන ක්‍රමයේ මගින් කියලා කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කොන්දේසි වලට යටත්ව SLS ලාංඡන ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ පූර්ව අපනයන පරීක්ෂා මගින් කියන එක අදහස් කරන්නේ කුෂිකාර්මික භාණ්ඩ අපනයනය කිරීමේදී ලබා ගන්න ඕන ප්‍රමිති සහතික. ඊට පස්සේ අපි කතා කරොත් මුහුදු ආහාර ආනයන පරීක්ෂා මගින් කියලා අදහස් කරන්නේ භාණ්ඩ ආනයනය කරද්දී අඳුනාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන්
කරනු ලබන පරීක්ෂා කිරීම. ඊට පස්සේ අපනයනය සම්බන්ධයෙන් පිළියෙල කරපු මූදු ආහාර පරීක්ෂාව කියලා කියන්නේ අපේ රටේ තියෙන මත්ස්‍ය සම්පත පිටරටට අපනයනය කරද්දී ඒ වෙනුවෙන් ලබා ගන්න ඕන සනීපාරක්ෂක සහතික ලබා ගැනීමේදී සිදු කරන පරීක්ෂාව තමයි එයින් අදහස් කරන්නේ. දැන් බලමු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාත්මක කරන ප්‍රමිතිය මොනවාද කියලා. SLS සහතිකරණය. එතනදී අපි අදහස් කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාත්මක කරන සහතිකරණය තමයි අපි කියන්නේ මේ SLS සහතිකරණය කියලා අදහස් කරන්නේ. ඊට පස්සේ HACCP සහතිකරණය අපි කියන Asset Critical Control Point. ඒ කියන්නේ උපද්දව විශ්ලේෂණ හා අවදි පාලන අවස්ථා සහතිකරණය. ඒ කියන්නේ යම් ආහාරයක රසායනික ද්‍රව්‍ය රසායනික අමුද්‍රව්‍ය අඩංගු නොමැති බවට ශරීරයට අයිත කර රසායනික අමුද්‍රව්‍ය අඩංගු නොවන බවට සහතික කරලා තමයි මේ සහතිකරණය නිකුත් කරන්නේ. ඊට පස්සේ GMP සහතිකරණයට අපි අදහස් කරනවා යහපත් නිෂ්පාදන පිළිවෙත් සහතිකරණය කියන අදහස් කරනවා. අපි දන්නවා ආහාර සඳහා තමයි ගොඩක් වෙලාවට මේ GMP සහතිකේ ආහාර පාන බීම වර්ග සඳහා මේ GMP සහතිකේ නිකුත් කරනවා. ISO ඊට පස්සේ බලුවොත් ISO 20000 කියන එක අදහස් කරනවා අපි මොනවාද? ආහාර ආරක්ෂණය පිළිබඳ පනත. එතනදී ආහාර සඳහා ලබා දෙනම තමයි ප්‍රමිති ආයතනය තමයි මේ ISO කියන සහතික සියල්ලම ප්‍රමිති ආයතනය තමයි නිකුත් කරන්නේ. ISO 20000 ආහාර ආරක්ෂණය සම්බන්ධ ක්‍රියාත්මක සහතිකරණය. GMP කියලා කියන්නේ යහපත් නිෂ්පාදන පිළිවෙත්. ඒ කියන්නේ ආහාර ඒවා නිෂ්පාදනය කරද්දී ආහාර බීම වර්ග නිෂ්පාදනය කියන්නේ වඩාත් යහපත් වඩාත් හොඳ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරන ආයතන සඳහා තමයි මේ සහතිකය ලබා දෙන්නේ. ඊට පස්සේ S8000 කියන එක අදහස් කරන අපි දන්නවා සමාජ වගකීම් පිළිබඳ සහතිකරණය. ඒ කියන්නේ සමාජ වගකීම් ඉටු කරන ආයතනවල තමයි මේක ලබා දෙන්නේ. ISO 9001 2008 කියලා කියන්නේ අපි දන්නවා තත්ත්ව කළමනාකරන ප්‍රමිතිය. දැන් අලුත්ම තත්ත්වය තමයි ISO 9001 2015 කියන එක තමයි නවතම ප්‍රමිතිය වෙන්නේ. ISO 9001 කාණ්ඩය යටතේ එයින් බලාපොරොත්තු වෙන්නේ නිර්මාණීය සංවර්ධනය කිරීම කරන කාරණා සඳහා තමයි මේ ප්‍රමිතිය ලබා දෙන්නේ. ඊට පස්සේ OHSS 18001 2007 කියලා කියන්නේ යහපත් නැත්නම් වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිත කළමනාකරන පද්ධති සහතිකරණය කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඒක අපි දන්නවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන නිකුත් කරන්නේ කාර්මික සෞඛ්‍ය ආරක්ෂණයෙන් යුක්ත ආයතන සඳහා තමයි මේ සහජීකරණය නිකුත් කරන්නේ. ප්‍රමිතියෙන් ලබා ගන්න පුළුවන්. ISO 14001 2004 කියලා කියන පාරිසරික ආරක්ෂණ කළමනාකරන සහජීකරණය ඒ වගේම ඒක ලබා දෙන්නේ පාරිසරික ආරක්ෂණයට හේතු වෙන ඒ විදිහට නිෂ්පාදනය සිදු කරන ආයතන සඳහා තමයි මේ ප්‍රමිතිය නිකුත් කරන්නේ. ඊට පස්සේ බලශක්ති කාර්යක්ෂමතා ලේබලය කියන අපි අදහස් කරන්නේ විදුලි බලයේ පිරිමැසුම් දායක විදුලි නිෂ්පාදනය සඳහා තමයි නිකුත් කරන්නේ. අපි දන්නවා තරු ලකුණු තමයි ඒක. දැන් උදාහරණයක් විදිහට අපි බල්බයක් ගත්තොත් අපිට ඒ බල්බේ තරු පහක් තියෙනවා නම් ඒ විදුලිය පිරිමැසුම් භාවයේ අතින් ඉහළ බල්බයක් විදිහට සලකන්න පුළුවන්. තරු ලකුණ දෙකක් තියෙනවා නම් ඒක විදුලි පිරිමැසුම් භාවයේ අතින් වඩාත් පහළ තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් ඒ තරු ලකුණ හරහා අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් අදාළ විදුලි බල්බේ කොච්චර දුර විදුලි පිරිමැසුම් දායක කියන එක. ඉතින් ඒ වෙනුවෙන් මේ බලශක්ති කාර්යක්ෂමතා ලේබලය ලංකාවේ අනිවාර්ය කරලා තියෙනවා. ඊට පස්සේ ISO 5001 2011 කියන එක අදහස් කරන්නේ බලශක්ති කළමනාකරන පද්ධති සහතිකරණය තමයි අදහස් කරන්නේ. ඊට පස්සේ ISO 27005 ප්‍රමිතියෙන් අදහස් කරන්නේ තොරතුරු ආරක්ෂණ කළමනාකරන පද්ධති සහතිකරණය. එතනින් බලාපොරොත්තු වෙන්නේ තොරතුරු සුරක්ෂිත ව්‍යාපාර. තොරතුරු සුරක්ෂිත භාවයකින් යුක්ත ව්‍යාපාරවලට තමයි මේ ප්‍රමිතිය ලබා ගන්න හැකියාව තියෙන්නේ. දැන් අපි බලමු SLS ලබා ගැනීමට අදාළ ක්‍රියාවලිය මොකක්ද කියලා. එතනදී නිෂ්පාදකයා විසින් අය කරනවා. ඊට පස්සේ කම්මල් පරීක්ෂාව නියදී ලබා ගන්නවා. දෙවෙනි ඇගීම් පරීක්ෂාව සිදු වෙනවා. තත්ත්ව කළමනාකරන පද්ධතිය අගයනවා. අවසාන ඇගීම් පරීක්ෂාව විදියට ඒ වගේම නිෂ්පාදකයාට බලපත්‍ර කොන්දේසි එකව කරවන්න අවසානයේදී බලපත්‍රය නිකුත් කරනවා. මේ SLS ලබා ගැනීමේ ක්‍රියාවලිය වල හරිය වඩාත් නිවැරදිව අවබෝධ කරගන්න ඒ අනුපිළිවෙලටම මතක තියාගන්න. SLS බලපත්‍රය ලබා දුන්නාට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතනින් පස්සේ ප්‍රමිති ආයතනයේ
SL ලාංඡනය දුන්නාට පස්සේ ඔහේ නිකන් ඉන්නවා කිසි අධීක්ෂණයක් කරන්නේ නැහැ කියලා නෑ. එහෙම වෙන්නේ නැහැ. නිරන්තරයෙන් SLS ආයතනයේ තමන්ගේ ආයතනයේ නිකුත් කරපු සහතික ලබාගත් ආයතනයේ කෙරේ වඩා සැලකිලිමත්ව කටයුතු කරනවා. එතනදී වරින් වර කරන කම්මල් පරීක්ෂණයන් එතනදී පිරිවිතර පරීක්ෂා කරනවා, තත්ත්ව පද්ධතිය පරීක්ෂා කරනවා, බලපත්‍ර කොන්දේශ වල අනුව ක්‍රියාත්මකද කියන එක බලනවා. ඒ වගේම වෙළඳ පොලෙන් වගේම කර්මාන්ත ශාලාවලින් ලබා ගන්න නියැදි හරහා පරීක්ෂා කරන අදාළ ආයතනයේ අදාළ ප්‍රමිතිය නිරන්තරයෙන් දිගින් දිගටම පවත්වාගෙන යනවාද කියන එක. ඊට පස්සේ පාරිභෝගික පැමිණිලි පරීක්ෂා කරනවා. පාරිභෝගිකයා නිරන්තරයෙන් පැමිණිලි සිදු කරනවා නම් ඒ ගැන අවධානය ප්‍රමිති ආයතනය යොමු කරලා තියෙනවා. ඊට පස්සේ බලමු SLS ලාංඡනයේ අනිවාර්ය භාණ්ඩ. එතනදී ආහාර නිෂ්පාදන, විදුලි උපකරණ, සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන, වාහන නිෂ්පාදන, වෙනත් නිෂ්පාදන රාශියක් තියෙනවා. ඒ යට තියෙන ප්‍රධාන කාණ්ඩ ටික තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ යටතේ අනුකාණ්ඩ බොහොමයක් තියෙනවා. ආහාර නිෂ්පාදන නම් කෝඩියල් ඒ වගේ දක්වනවා. විදුලි උපකරණ නම් ඒ විදුලි උපකරණ යටතේ යම් භාණ්ඩ ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඔයාලට ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අදාළ වෙබ් අඩවියට ලොග් වෙලා ඔයාලට ඒ සම්බන්ධයෙන් වඩා දැනුමක් ගන්න පුළුවන්. දැන් අපි අන්තිමේට කතා කරන්නේ සහතික ලාංඡන. මේ SLS ක්‍රමය තුල නිෂ්පාදකයාට අත්වෙන වාසිය, ඒ වගේම පාරිභෝගිකයට අත්වෙන වාසිය. නිෂ්පාදකයාට අත්වෙන වාසිය අතර ප්‍රධාන වශයෙන් පාරිභෝගික විශ්වාසය වර්ධනය වෙනවා. ඒ වගේම පිරිමැසුම් දායක තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයේ හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගීම හරහා පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම විදේශ වෙළඳපොළට පිවිසෙන එක් මාර්ගයක් විදිහට මේක දක්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රවර්ධන කටයුතු වඩා පහසුවෙන් සිදු කරන්න පුළුවන්. මොකද තමන් SLS ලාංඡන සහිත ආයතනයක් කියලා වඩාත් ප්‍රසිද්ධ කිරීම හරහා ප්‍රවර්ධනයක් වෙනවා. ආයතනයේ පිරිවෙටුම් වර්ධනය වීම තුළ ලාභ වර්ධනය වෙනවා. ඒ වගේම තරගය තුළ වඩා සාර්ථකව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ පාරිභෝගිකයට අත්වන වාසිය විදිහට මිලට ගත්ත භාණ්ඩය සම්බන්ධයෙන් වඩා සතුටුදායක තත්ත්වයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම SL ලාංඡනයක් තියෙන ආයතනයකින් භාණ්ඩය මිලදී ගත්තම පාරිභෝගිකයා නීතිමය ආවරණයක් ලැබෙනවා. ඒක ඉබේම ලැබෙනවා. ඒ වගේම විශ්වාසදායක තැනකින් භාණ්ඩය මිලදී ගන්න මඟ පෙන්වීමක් පාරිභෝගිකයට හිමි වෙනවා. ඒ වගේම අඩු මිලකට භාණ්ඩය මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තෙවන පාර්ශවීය තහවුරුවක් ලැබෙනවා. ඒ වගේම වියදම් කරන මුදලට උපරිම තෘප්තියක් ලබා ගන්න හැකියාව හිමි වෙනවා. ඒ වගේම වඩාත් උසස් මට්ටමින් යුක්ත භාණ්ඩ තෝරා ගැනීමට අවකාශය පාරිභෝගිකයට හිමි වෙනවා. ඉතින් අපි කතා කරේ අද පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ කාරණා සම්බන්ධව අපි ගොඩක් දේවල් කතා කරා. මේ දැනුම ඔයාලගේ ඉස්සරහ විභාග කටයුතු වල යොදා ගන්න. ඒ වගේම ඔයාලගේ ප්‍රායෝගික ජීවිතයටත් මේ දැනුම යොදා ගන්න. ඉතින් මේ වගේ අලුත් දැනුම ලබා ගන්න දිගින් දිගට මගේ YouTube channel එකත් එක්ක ඉන්න subscribe කරන්න bell button එක click කරන්න. එතකොට අලුත් notification ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.